හරි සමා වෙන්න ඇතරම මේ ගිහලා රවුටර් එක ඔෆ් කරලා ආවා. ඔෆ් කරලා ඔන් කරලා අපි ටිකක් බලමු ආපහු හරියයිද කියලා. මටවත් ජොයින් වෙන්න බැරිව තමයි හිර වෙලා හිටියේ. රයිට්. ඉතින් සමා වෙන්න ඇතරම ඔයාලා දන්නා කලින් ඉඳලා මාත් එක්ක හිටපු ළමයි ටික නම් දන්නා මෙහෙම ප්‍රශ්නයක් ඒ දවස්වල නම් උනේ නැහැ ඇතරම. ඒ දවස්වල හොඳට අපි කරා ක්ලාස් එක. ඒත් මේ මෑතක ඉඳලා තමයි මේ ප්‍රශ්නේ එන්නේ. සම්පූර්ණ Zoom uninstall කළාම මම දාලා බලන්නම් ආපහු එහෙමත් හරියයිද කියලා. හරි අපි කතා කරගෙන යමු ඉස්සරහට. නැත්තම් කාලය යනවා විතරයි. ඉත් භාවිතා කරන කතාව අපි කිව්වනේ. එතකොට ඒට අමතරව පහත කාරණා පිළිබඳ අවබෝධයද අද සිට ඉදිරියට සිදු කරන පාඩම් සඳහා අත්‍යවශ්‍ය වන නිසා කෙටි මතක් කිරීමක් සිදු කරන්නෙමි. ඔන්න බලන්නකෝ. දැන් අපි කලින් කරපු පාඩම් වල තියෙන විශේෂ කරුණු ටික එහෙම නැත්නම් highlight facts ටික ටිකක් අපි highlight කරලා ඉගෙන ගත්ත කරුණු ටික තමයි මම මේ විදිහට අරගෙන තියෙන්නේ. ඉතින් අද මම කරුණු කීපයක් දක්වලා තියෙන්නේ. ඉදිරි ටියුටර් වලදී මම ඊට වඩා කරුණු ප්‍රමාණයක් ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට කියන්නේ මතක් කරන්නම් ඒ කාලේ අපි මොන වගේ කරුණු ප්‍රමාණයක්ද සාකච්ඡා කරේ මොන වගේ දේවල්ද අපි ඒ දවස්වල කිව්වේ කියන කාරණාවයි. හරි? හරි. එතකොට බලමු අපි ඉංග්‍රීසි වලින් තියෙන වාක්‍යයක් තියෙනවා. අපි ඒකත් එක්කම බලමු. if we write තමයි මේ ඇක්ටිව් වොයිස් වලින් තමයි මම මේ ලියලා තියෙන්නේ. right? ඇක්ටිව් වොයිස් වාක්‍ය තමයි මේ අපි කියන ක්‍රියාව කරන්න ඉන්නවා මේකේ. if we write any countable singular noun or an uncountable noun with an unit, right? We put an or the according to the meaning and the position. බලමු මොකක්ද ඒ කියන්නේ කියලා කාරණාව. එනම් මොකක්ද ඒකේ තේරුම? අප කිසියම් ගණන් කළ හැකි නාම පදයක් හෝ අන්න අපි ගණන් කරන්න පුළුවන් නාම පදයක් ලියනවා නම් එහෙම නැතිනම් ඒකකයක් යෙදූ ගණන් කළ නොහැකි නාම පදයක් ලියන්නේ නම් මොකක්ද ඒ කතාව කියලා මම චුට්ටක් කියන්නම්. අපි දන්නවා ගණන් කරන්න පුළුවන් දේවල් වගේම ගණන් කරන්න බැරි දේවල් තියෙනවා මේ ලෝකේ. right? දැන් අපි ගත්තොත් එහෙම වතුර කියන දේ අපි සාමාන්‍යයෙන් ගත්තාම අපිට ගණන් කරන්න බෑ. right? දැන් අපි කිව්වොත් එහෙනම් water are our life කියන්නේ නෑනේ. අපි දන්නවා මොකද්ද කියන්නේ? water is our life. right? දැන් ඒතර water කියන එක අපිට ඒක වචනයක් විදිහට තමයි සලකන්න සිද්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි වතුර බහුවචන කියන්න බෑ අපිට. මොකද අපිට වතුර ගණන් කරන්න බෑ. right? වතුර ගණන් කරන්න බෑ. වතුර කියන දේ uncountable ගණන් කළ නොහැකි නාම පදයක්. හැබැයි මේ වතුර වලට අපි යුනිට් එකක් ඒකකයක් දැම්මට පස්සේ දැන් උදාහරණයක් කිව්වොත් එහෙනම් වතුර බෝතල් වලට පිරෙව්වොත් එතන අපිට ගණන් කරන්න පුළුවන් වතුර බෝතල් මෙච්චරයි කියලා. වතුර බෝතල් එකයි වතුර බෝතල් දෙකයි අන්න ඒ විදිහට අපිට ගණන් කරන්න පුළුවන්. ඒ වගේම වතුර අපිට ගණන් කරන්න පුළුවන් විදිහක් තියෙනවා ලීටර් වලින්. right? අන්න ඒකකයක් යොදනවා අපි. අනිතර ඒකකයක් යොදලා අපිට පුළුවන් ගණන් කළ නොහැකි නාම පදයක් ගණන් කළ හැකි නාම පදයක් බවට පත් කරන්න. ඉතින් අන්න ඒ කාරණා තමයි මම මේ දක්වලා තියෙන්නේ. මුල්ම ටියුට් එකේ මම සාකච්ඡා කරේ ඔන්න ඔය කාරණාව. right? ඒක හඳුනාගන්නේ කොහොමද කියන දේ. එනම් අප කිසියම් ගණන් කළ හැකි නාම පදයක් හෝ ඒකකයක් යෙදූ ගණන් කළ නොහැකි නාම පදයක් ලියන්නේ නම් අවස්ථාවේ හා අදහස් කරනු ලබන අර්ථයට අනුව අනිවාර්යෙන්ම o ද යොදන බව. අපි අනිවාර්යෙන්ම හරි හරි ද කියන වගේ එකක් භාවිතා කළ යුතුමයි. ඒක නීතියක්. නීතියක් කියලා කිව්වට ඒක කඩ කරා කියලා දඬුවම් හම්බෙන්නේ නැහැ. right? අපි දන්නවා නීති රීති කියලා දෙකක් තියෙනවානේ. ඒතර නීති කඩ කරපුවාම දඬුවම් හම්බ වෙනවා. මාර්ග නීති තියෙනවා. මාර්ග රීති කියලා නෑ කොහෙවත්. මාර්ග රීති කියලා නෑ. මාර්ග නීති තියෙන්නේ. මාර්ග නීති කඩ කරපුවාම අපිට ලැබෙනවා දඩකොලයක් එමන් නැතිනම් උසාවි දාලා තිරගත කිරීමක් කරනවා. හැබැයි භාෂා නීති නෑ. භාෂා නීති වෙනුවට තියෙන්නේ මොනවද? භාෂා රීති. භාෂා රීති කඩ කරා කියලා අපිට දඩකොල ලියන්නේ නැහැ කවුරුවත්. හරි දඩකොල ලියන්නෙත් නැහැ. දඬුවම් හම්බ වෙන්නෙත් නැහැ භාෂා රීති කඩ කරා කියලා. right? ඉතින් ඒක නිසා මේක භාෂා රීතියක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම හෝ n හෝ ද කියන වගේ එකක් අපි භාවිතා කළ යුතුමයි. හරි? දෙවෙනි කාරණාව. මේවා මම පළවෙනි ටියුට් එකේ ටිකක් වැඩිපුර සාකච්ඡා කරලා තියෙන්නේ. right? දෙවෙනි කාරණාව තමයි
we know that අපි දන්නවා මොකද්ද s comes s එකක් එනවා කියලා as s එකක් right මොන බලන්නකො මොකද්ද ඒ කියන්නේ කියලා comes as කියලා කියන්නේ lesser අපි දන්නවා s එකක් එනවා කියලා right s එකක් විදිහට යෙදෙන්න පුළුවන් එහෙම නැතිනම් es එකක් විදිහට යෙදෙන්න පුළුවන් එහෙම නැතිනම් ies විදිහට යෙදෙන්න පුළුවන් end of the verb right end of the verb right ක්‍රියාපදයේ අවසානයේට තමයි මෙන්න මේ විදිහට එකතු වෙන්නේ if the subject of the sentence is singular if in any present simple tense බලන්නකො මොකක්ද ඒ කියන්නේ කියලා එනම් අප දන්නවා මේ කලින් කතා කරපු පාඩම් ගැන මම මේ පුංචි මතක් කිරීමක් කරන්න ඔයාලට අපි මේවා මුලින්ම කතා කරපු දේවල් ඒ වගේම අපි දන්නවා මොනවද වර්තමාන සරල වාක්‍ය රටාවේදී ක්‍රියාව කරන්නා ඒක වචන වේ නම් අනිවාර්යෙන්ම ක්‍රියාපදයේ අගට right අනිවාර්යෙන්ම ක්‍රියාපදයේ අගට s අකුරක් එන බව s es හෝ ies ලෙස සුදුසු පරිදි ඒකට පදනම් වෙන්නේ මොන නීතියද ඉංග්‍රීසි භාෂාවේ පළවෙනි නීතිය හරි මම ඔයාලගෙන් ඇහුවොත් එහෙම කාගෙන් හරි කාටද පුළුවන් මයික් එක ඔන් කරගෙන ඉංග්‍රීසි භාෂාවේ පළවෙනි නීතිය කියන්න කවුද කැමති චැලෙන්ජ් එක බාර ගන්න මම හරි කැමති කවුරු හරි කෙනෙක් කියනවා නම් ඕනෑම වර්තමාන කාල වාක්‍යයක ක්‍රියාව කරන්නා ඒකවචන නම් ප්‍රථම ක්‍රියාවද ඒකවචන විය යුතුය. right very good Vishmi right Vishmi ගොඩක් හොඳයි Thank you sir. හරි ඉතින් අනිත් ළමයි තව ළමෙක් අපි හෙව්වොත් එහෙම පුළුවන් කාටද තවත් ළමෙක්ට අවස්ථාව දුන්න පළවෙනි නීතිය කියන්න කියලා කවුද පුළුවන් මම නම කියන්නේ නැහැ මොකද අපහසුතාවයටපත් වෙන හින්දා විශ්මි වගේ කවුරු හරි කෙනෙක් කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් ඒ චැලෙන්ජ් එක බාරගෙන කියන්න කැමති කෙනෙක් ඉන්නවද කවුරු හරි චැලෙන්ජ් එක කියන්නේ හරි පුංචි දෙයක් කියන්න තියෙන්නේ මම කලින් පාඩම් කරගන්න කියලා කිව්වා තව කවුරු හරි ඉන්නවද හරි කමක් නැහැ හරි එක්කෙනෙක් හරි කිව්වනේ ඇත්තටම සතුටුයි ඔව් තව කවුරු හරි මයික් ඔන් අන්මියුට් කරා රයිට් බය වෙන්න එපා ලොකු හුස්මක් ගන්න කියලා ඊට පස්සේ කියන්න බය වෙන්න එපා වැරදුනත් කමක් නැහැ කියලා දාන්න රිද්මි කියන්නේ ඕනෑම වර්තමාන කාල වාක්‍යයක ක්‍රියාව කරන්නා ඒකවචන නම් ප්‍රථම ක්‍රියාවද ඒකවචන විය යුතුය. අන්න රයිට් හරි ඒතකොට බලන්න මේ අපි කලින් කතා කරලා තියෙන මේ පළවෙනි නීතිය තියෙනවා. ඉතින් මේ පළවෙනි නීතියේ හැටියට මොකද්ද කියවෙන්නේ කියන කාරණාව තමයි මම මේ දක්වලා තියෙන්නේ. ඕනෑම වර්තමාන කාල වාක්‍යයක ක්‍රියාව කරන්නා ඒකවචන නම් ප්‍රථම ක්‍රියාවද ඒකවචන විය යුතුය. අන්න ඔක තමයි නීතිය. නීතියක් කියලා කියන්නේ ඒක ඇත්තම කිව්වොත් අර මම කලින් කිව්වේ භාෂා රීති කියලා. ඒවා විය යුතුයි. දැන් මම නම් අවසන් වෙන්න ඕන මොකෙන්ද මී කියන එක අපි දන්නවනේ. මම නම් මී, අපි නම් මූ. ওই විදිහට අපි පාඩම් කරලා තියෙනවානේ. ආයවා භාෂා රීති. ඊළඟ නන ඒ කියන්නේ ණයනු දෙකක් තියෙනවානේ. ඒ කියන්නේ අර සාමාන්‍ය ණයන්නයි මූර්ධජ ණයන්නයි. ඒක ඕන්න ওই දෙක භාවිතා කරන ඒවා භාෂා රීති. රයිට් එතකොට මෙතනදී මේ කියන නීතියක් තමයි ඉංග්‍රීසි භාෂාවේ නීති 9යි තියෙන්නේ. හරි ලේසි ඉගෙන ගන්න. ඒකේ පළවෙනි නීතිය තමයි මොකද්ද? වර්තමාන කාලයේදී ක්‍රියාව කරන්නා ඒකවචන නම් ප්‍රථම ක්‍රියාවත් ඒකවචන කරන්න ඕනේ. ප්‍රථම ක්‍රියාව කියලා කියන්නේ මොකද්ද? හරි. තව ප්‍රශ්නයක් අහනවා මං. හරස් ප්‍රශ්නයක්. කවුද දන්නේ? ප්‍රථම ක්‍රියාව කියන්නේ මොකද්ද? හරි චූටි ප්‍රශ්නයක්. බලමු කවුද ඉන්නේ? හපනියක් හරි හපනෙක් හරි ඉන්නවද කියලා බලමු. හපන්නු නෑ මං හිතන්නේ මේකේ. ගෑන් ළමයි ගොඩක් ඉන්නේ. පිරිමි ළමෙක් නැද්ද කොහෙද? මොකද ප්‍රථම ක්‍රියාව කියලා කියන්නේ? කවුරු හරි කෙනෙක්? ඔව් verb එක තමයි. ඒක විශේෂයි. ප්‍රථම ක්‍රියාව කියලා නමක් දෙන්න තරම් මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය? කොහොමද අපි අඳුනගන්නේ ආව ප්‍රථම ක්‍රියාව මෙයා කියලා?
ඒ සාධකය දන්නවද මොකද්ද? ඒක වචනයි. ඒක නෑ වචනයි. නෑ වෙන එක. කාලය හඟ මොකද්ද? කත් විසින් ටිකක් කාලය තුෂානි මොකද්ද? එහෙනම් කාලය හඟවන ඔව් කාලය අඟවනවාමත් කියන්නේ ප්‍රථම ක්‍රියාව විදිහට යෙදෙන්නේ කාලය පෙන්වන වචන තමයි. හැබැයි ප්‍රථම ක්‍රියාව කියලා කියන්නේ කවුද කියලා අහුවොත් එහෙම මොකද්ද දෙන උත්තරේ? ඒ උත්තරේ ලැබුණේ නැහැ. මම ඒ දවස්වල නම් කිව්වා රයිට් ඔය අමතර කරුණු ඒවා මතක තියාගන්න ඕනේ අනිවාර්යෙන්ම. හරි මම කියන්න. බලන්න මම කියනකොට මතක් වෙනවද කියලා මම කිව්වද නැද්ද කියලා කියන්න ඕනේ. රයිට් ප්‍රථම ක්‍රියාව කියලා කියන්නේ ක්‍රියාව කරන්නා ළඟම තියෙන ක්‍රියාපදය. මම එහෙම කිව්වද? කිව්වා. අන්න හරි. අන්න ඒක තමයි මම ඇහුවේ right. ක්‍රියාව කරන ළඟින්ම ඉන්න කෙනා. right ක්‍රියාව කරන්නා දන්නවනේ දැන් හිතන්නකෝ අපි උදාහරණයක් කිව්වොත් එහෙම I go to school කිව්වොත් එහෙම නැත්නම් I am going to school කියලා ගමුකෝ. I am going to school. මම ඒක white board එකේ චුට්ටක් ඔයාලට පැහැදිලි වෙන්න කියන්න. මං කවි කියනවා වගේ ඇහෙන්නේ නැහැ නේද ඔයාලට? නෑ නෑ. හරි හරි. ඒතර කවියක් කිව්වත් කමන්නේ ඒක සාමාන්‍ය විදිහට ඇහෙන නැත්නම් එහෙම නේද? I am going to school කියලා මේ වාක්‍යයක් ගමු අපි. මෙන්න මේ වාක්‍ය බලුවහම ඔයාලට දැන් ඔයාලගෙන් මම අහුවත් එම කෝකද ප්‍රථම ක්‍රියාව කියලා. ඔයාලා මොකද දෙන උත්තරේ? am the going ද? ප්‍රථම ක්‍රියාව මොකද්ද මේකේ? am the going ද? මොකද්ද ප්‍රථම ක්‍රියාව? going. මොකද්ද ප්‍රථම ක්‍රියාව? මෙන්න මෙයා. am තමයි ප්‍රථම ක්‍රියාව. ඇයි ඒ? මම කිව්වේ මොකද්ද? ක්‍රියාව කරන්නා ළඟින්ම ඉන්න කෙනා. මේන් ඉන්න ක්‍රියාව කරන්නා. මම ඉන්නේ මේ මෙතන. එයා හැංගිලා ඉන්නේ. පේන්නේ නැහැ නේද? ඉන්න මම කන්න චුට්ට. හරි. ඔයාලට තේරෙන්නේ නැති මම පොඩි ළමින්ට උගන්වනවා වගේ උගන්වනවා කියලා. එහෙම කියලා දෙන්න ඔයාලට තේරුම් ගන්න ඕන හින්දා හරි. දැන් මම බලන්නකෝ. I am going to school කියලා කිව්වේ එකේ හරි හරි. am කියලා කියන්නේ ක්‍රියාපදයක්. right? මම හිතන්නේ දිලුෂිකා කිව්වේ am කියලා කියන්නේ ක්‍රියාපදයක්. ඇයි ඒ? be ගේ ක්‍රියාපද කියලානේ අපි කියන්නේ be verbs කියලානේ කියන්නේ. is, am, are, was, were, being, be. ඕන්න ඔය කටි be ගේ ක්‍රියාපද. ඒතර ඒවත් ක්‍රියාපද තමයි. ඒතර ක්‍රියාව කරන්න ළඟින්ම ඉන්න හින්දා මේ දැන් දක්වලා තියෙන කොටසේ I am going to school කියලා මට සම්පූර්ණ කරන්නම්කෝ. I am going to school කියන මෙන්න මේ වාක්‍යයේ ප්‍රථම ක්‍රියාව වෙන්නේ මොකද්ද? am කියන එක තමයි ප්‍රථම ක්‍රියාව වෙන්නේ. ඇයි ඒ? ක්‍රියාව කරන්න ළඟින්ම ඉන්නේ යානේ. ඒක හින්දා. going කියන කෙනා I ට දුරින් ඉන්නේ මේ. I am කියන කෙනා මැද ඉන්නවනේ. එයා ළඟින් ඉන්නේ. ඒතර ප්‍රථම ක්‍රියාව වෙන්නේ මේ am කියන කෙනා. right අන්න ඕක තමයි ඒ නීතියදී බලපාන තැන. right ඒ නීතිය ක්‍රියාත්මක කරන තැන තමයි අන්න එතන. මොකද්ද? අප දන්නවා වර්තමාන සරල වාක්‍ය රටාවේදී ක්‍රියාව කරන්නා ඒක වචන වේ නම් අනිවාර්යෙන්ම ක්‍රියාපදයේ අගට s අකුරක් එන බව. s eso ies පළමු නීතිය මත පදනම්ව. ඒත් පළවෙනි නීතිය මත පදනම්ව කියලා කිව්වම අපි පළවෙනි නීතිය දැනගෙන ඉන්න ඕනේ මොකද්ද කියලා. ඒක තමයි මම ඔයාලගෙන් ඇහුවේ. හරි. අපි බලමු ඊළඟ කාරණා මොකද්ද කියලා. and when a question is made දැන් ඔයාලට හිතා ගන්න පුළුවන්ද මම මේ භාවිතා කරලා තියෙන්නේ මොකද්ද? මම භාවිතා කරලා තියෙන්නේ පැසිව් වාක්‍ය. බලන්නකෝ. ඕන බලන්න ඔයාලට මේවා ඉස්සරහට මම ලියවනවා. ඔයාලට තේරෙයි තර මොනවද මේ ලියලා තියෙන්නේ කියලා. බලන්නකෝ. and when a question is made in the simple tense දැන් මේක subject එකක් නැහැ. මෙන්න මේ වාක්‍යයේ subject එකක් නැහැ. මෙන්න මේකේ. මේක පැසිව් වලින් මම ලියලා තියෙන්නේ. මේක මම පැසිව් වොයිස් වලින් ලියලා තියෙන්නේ. මම ඒව ඉස්සරහදී ඔයාලට කියලා දෙන්නම්. දැනට අපි චුට්ටක් මේ සාධකයේ නැත්නම් මේ කරුණ විතරක් දැනගෙන යමු. And when a question is made in the simple tenses we use අපි භාවිතා කරනවා මොනවද? do, does and did. අපි simple tenses වලින් ප්‍රශ්නයක් හදනකොට මොනවද භාවිතා කරේ කාලේ පෙන්වන ප්‍රකාර ක්‍රියාපද විදිහට?
do does සහ did කියන ඒවා. ඒ do අයියගේ කතාව මතකනේ. අන්න ඒක. as the time showing helping verb. මම එහෙම කියලා දැම්මා. කාලය පෙන්වන උපකාරක ක්‍රියාපද විදිහට අපි භාවිතා කරේ මෙන්න මේ do does did කියන තුන් දෙනා. right? according to the situation and time. එයාලා යෙදෙන කාලය මොකද්ද? යෙදෙන ස්ථානය මොකද්ද? යෙදෙන ආකාරය මොකද්ද කියන කාරණා මත පදනම් වෙලා අපි කතා කරා simple tenses වලදී භාවිතා කරන්නේ do does did කියන කට්ටිය කියලා. right? මේ අර ගෑන් ළමයාගේ තල්ලි ටික මෙන්න මෙයා ES විදිහට තියාගෙන ඉන්නවා කිව්වේ අපි. අන්න ඒක. හරි. එතකොට අන්න based on the second rule දෙවන නීතිය මත පදනම්ව. හරි. කලින් උත්තර දුන්න මම හිතන්නේ කවුද? රිද්මී වෙන්න ඇති කලින් උත්තරේ. ඔව් රිද්මී විශ්මී ඇරෙන්න තව කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන්ද වෙන කෙනෙක් මේ දෙවන නීතිය කියන්නේ මොකද්ද? මොකද්ද දෙවෙනි නීතිය? කලින් උත්තර දුන්න දෙන්න නැතිව කවුරු හරි කවුද ඉන්නේ? කියන්න පුළුවන් කෙනෙක්. දෙවෙනි නීතිය කාටද කියන්න පුළුවන්? බය වෙන්න එපා. හරි? ඔයාලා මෙතන ඉන්නේ ඔයාලගේම සහෝදරයෝ කියලා හිතන්න සහෝදරියෝ කියලා හිතන්න බය වෙන්න එපා. මම කොයි වගේද මම කවුද කියන දේ ඔයාලා හොඳටම දන්නවා මෙතන ඉන්න ළමයි. ඒ හින්දා ඉතින් බය නැතිව කියන්න. කවුද කියන්න කැමති? ප්‍රශ්න වාක්‍ය නිර්මාණයට ක්‍රියාපද දෙකක් අත්‍යවශ්‍යයි. ඔව්. ඉන් කාලය පෙන්වන උපකාරක ක්‍රියාව මුලට ගන්න. අන්න right very good. ඇත්තටම හොඳයි නදීෂා. නදීෂා සඳමාලි ගොඩක් හොඳයි. හරි. පොත බලාගෙන කියනවා නෙමෙයි නේද? මතකෙන් කියනවා නම් තමයි වඩා හොඳ. right? මතකෙන් නේද කිව්වේ ඔයා? මම පොත බලාගෙන කියලා කිව්වේ නෑ. right? මම කිව්වේ මේ මතකයේ තියෙනවා නම් වඩා හොඳයි. right? මම පොත බලාගෙන කිව්වා කියලා හිතන්න එපා. හරි? හරි. එතකොට අපි බලමු. එතන දෙවෙනි නීතිය තමයි මොකද්ද මම විස්තර කරලා දෙන්න. ප්‍රශ්නයක් හදන්න ඕන නම් අපිට right? ප්‍රශ්න නිර්මාණයට අපිට ක්‍රියාපද දෙකක් අත්‍යවශ්‍යයි. ක්‍රියාපද දෙකක් තියෙන්න ඕනේ. right? එහෙම නැති වුණොත් අපිට ප්‍රශ්නයක් හදාගන්න බෑ. ඉතින් ප්‍රශ්නයක් හදාගන්න අපිට ක්‍රියාපද දෙකක් තියෙන්න ඕන නිසා මෙන්න මේ වර්තමාන කාල වාක්‍ය රටා මේ simple tenses කියන වාක්‍ය රටාවේ තියෙන්නේ එක ක්‍රියාපදයයි. right? තියෙන්නෙම එක ක්‍රියාපදයයි. ඉතින් ඒ තියෙන ක්‍රියාපදයට අමතරව අපි තව ක්‍රියාපදයක් අපි උදව්වට ගන්න ඕනේ. ආන් මේ විදිහට උදව්වට එන්නේ කවුද කියන කාරණාව තමයි මම මේ තුන්වෙනි කරුණෙන් ඔයාලට කියලා තියෙන්නේ. මොකද්ද? do does did කියන කට්ටිය ආවොත් එයාලා තමා මෙන්න මේ කාලය පෙන්වන උපකාරක ක්‍රියාපද විදිහට ප්‍රශ්න නිර්මාණයේදී වාක්‍යයේ මුලින්ම අපි ලියන්නේ. හරි. හතරවෙනි කාරණාව. හතරවෙනි කාරණාව තියෙනවා and did. අන්න බලන්න. did is used. did කියන කෙනා භාවිතා කරන්නේ with both singular and plural subject. ඒක වචන සහ බහුවචන මේ ආකාර දෙකේදීම අපි භාවිතා කරන්නේ මේ did කියන වචනය. right? did කියන වචනය when we make a question in the past අපි අතීත කාලේදී ප්‍රශ්න නිර්මාණය කරනකොට උපකාරක ක්‍රියාපදයේ විදිහට භාවිතා කරන්නේ කවුද? මේ did කියන වචනය. right? right. ඒකටත් පාදක වෙන නීතිය තමයි based on the second rule. දෙවන ඉංග්‍රීසි භාෂාවේ දෙවන නීතිය මත පදනම් වෙලා තමයි ඒ විදිහට ඒ සිද්ධිය නිර්මාණය වෙන්නේ. එනම් අතීත කාලයේදී ප්‍රශ්න නිර්මාණය සඳහා did ඒකවචන ක්‍රියාව කරන්නන් සමග මෙන්ම බහුවචන ක්‍රියාව කරන්නන් සමග යොදා ගන්නා බව. ඒවා අපි කලින් කතා කරලා අවසන් කරලා ඇවිත් ඉන්නේ. ඒවා හොඳට මතක තියාගන්න ඔයාලා අමතක කරන්න නම් එපා. මොකද මෙතනින් එහාට යන කාරණා ඔය සාධක මත එහෙම නැත්නම් ඔය කියන කරුණු ටික මත පදනම් වෙලා තමයි ඉදිරියට තියෙන්නේ. right? හරි බලමු ඊළඟ පස්වෙනි කාරණාව මොකද්ද කියලා. and we know අපි දන්නවා ඒ වගේම what we do මොනවද අපි කරන්නේ කියලා to make a question ප්‍රශ්නයක් හදන්න අපි කරන්නේ මොකද්ද කියලා අපි දන්නවා. මොකද්ද කරන්නේ අපි? taking front ඉදිරියට ගන්නවා මොනවද? helping verb which shows the type.
මේ කාලය පෙන්වන උපකාර ක්‍රියාපදේ අපි කොහටද ගන්නෙ? මුලට ගත්තාම ප්‍රශ්න වාක්‍ය නිර්මාණය වීම සිද්ධ වෙනවා. එනම් ප්‍රශ්න වාක්‍ය නිර්මාණයේදී අප ඒ සඳහා කාලය පෙන්වන උපකාර ක්‍රියාව වාක්‍යයේ මුලට ගන්නා බව. ඒකට පදනම් වෙන නීතියත් මොකද්ද? සෙකන්ඩ් රූල් එකේ මතන් දෙවන නීතිය තමයි ඒකටත් බලපාන්නේ. හරි? හරි. එතකොට ඔන්න බලමු ඊළඟට ඉංග්‍රීසි වලින් දක්වලා තියෙන කොටසක්. You know my students. ඔයාලා දන්නවද මගේ ළමයිනේ? There are some special facts. විශේෂ කරුණු ටිකක් තියෙනවා to give you ඔයාලට දෙන්න because this must be the last time that you learn passive voice. ඔයාලා passive voice ඉගෙන ගන්න අවසාන වතාව මෙය විය යුතුයි. right? ඒ කියන්නේ ඔයාලා passive voice ඉගෙන ගන්නේ අවසානයේ. ඒ කියන්නේ ඔයාලට මෙතනින්ම හරියට තේරුණා කියන අදහස තමයි මම එකකින් කියන්නේ. right? passive voice හරියටම ඔයාලා තේරුම් ගන්න ඕනේ. right? ඔය තියෙන එක. ඊට පස්සේ in order to do that අන්න ඒක කරන්න නම් we must have a great understanding අපිට හොඳ සාර්ථක අවබෝධයක් තියෙන්න ඕනේ on our previous lessons to make it great. ඒ එදාට ගොඩක් මේක ලස්සන වෙන්න අපිට කලින් කරපු පාඩම් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ කියලා තමයි මම මේ දක්වලා තියෙන්නේ. බලමු මොකද්ද කියන්නේ කියලා. මගේ ළමයිනේ මෙවැනි කාරණා රාශියක් පිළිබඳ අවබෝධය මා ඔබට අවශ්‍යයෙන්ම දිය යුතුය. එයට හේතුව ඔබ පැසිව් වොයිස් ඉගෙන ගන්නා අවසන් පන්තිය මෙය විය යුතුයයි මා සිතන නිසා. මෙතන ඉන්න මේ දැන් ඉන්න 28 දෙනාගෙන් right මේ ඉන්න 28 දෙනාගෙන් එක්කෙනෙක් හරි lost වුණොත් එහෙම ඒක මගේ වැරද්ද. right මට හරියට ඔයාලට උගන්න ගන්න බැරි වුණා කියලා අතර මට හිතෙයි. right හරි ඒතර බලමු අපි. ඉතින් ඒ සඳහා පෙරදී අප සාකච්ඡා කළ පාඩම් පිළිබඳ නිර්වෘල අවබෝධය අත්‍යවශ්‍ය වන නිසා තමයි මම මේ කලින් ඔයාලට චුට්ටක් මේ විදිහේ මතක් කිරීමක් කරන්න. බලමු මොනවද තියෙන්නේ කියලා. Let's discuss further. අපි ඉදිරියට කතා කරගෙන යමු. The next day ඊළඟ දවසේ and be prepared to the next lesson. ඊළඟ පාඩමට ලෑස්තිලා ඉන්න කියලා මම කියලා තියෙනවා. හරි? In the journey of finding the wonder of English over the boundaries with me, I'm here for you, Dhanushka. Right? ඔන්න ඔය විදිහ තමයි ටියුට් එක අවසන් වෙන්නේ. right? ඉතින් කරුණු ටික ඔය විදිහ තමයි ඔයාලට ඒ කියන්නේ ඔයාලට කියන්න තියෙන්නේ. හරි දැන් අපි චුට්ටක් බලමු නිසාචරයෙන් සමග ලයිව් ටිකක් කලින් පටන් අරගෙන. right? නිසාචරයෙන් සමග ලයිව් කියන කොටස අපි ටිකක් කලින් පටන් අරගෙන සාකච්ඡා කරගෙන යමු. හරි. Okay, right. Who likes to speak with me? Any volunteer? Who likes? In English, I would ask only a few small sentences, small questions. මම චූටි ප්‍රශ්න කීපයක් විතරයි අහන්න ඔයාලගෙන්. කවුද කැමති මාත් එක්ක කතා කරන්න ඉංග්‍රීසි වලින්? ගොඩක් වෙලා අහන්නේ නැහැ. බය වෙන්න එපා. ලොකු වාක්‍ය අහන්නෙත් නැහැ. චූටි වාක්‍ය ටිකක් තමයි අහන්නේ. කවුද කැමති? එහෙම කෙනෙක් ඉන්න නැත්නම් මම නම් වශයෙන් කතා කරන්නද? හරි. අපි එහෙනම් නම් වශයෙන් ගමු. බය වෙන්න එපා. අද ජොයින් වුණ ළමයි ඉන්න පුළුවන් කලින් මාත් එක්ක ඒ කියන්නේ මාත් එක්ක ගොඩක් කල් ක්ලාස් එකේ හිටපු ළමයි වෙන්න පුළුවන්. ඔයාලා කොහොම කවුරු වුණත් බය වෙන්න එපා. right මම කියන්නේ එච්චරයි. බය වෙන්න එපා. ඉංග්‍රීසි කතා කරන්න බය වෙන්නම දෙයක් නැහැ. හරි. හිමාෂි අහන්න right. හරි ඇත්තටම හොඳයි මයික් එක අන්මියුට් කරා. මම හිතුවා අන්මියුට් කරන්න නැති වෙයි කියලා. හරි හිමාෂි. What's your name? Ashadya. Himashi Samodya. Amodhya, right. Where are you from, Himashi? Samodya. From Beth.
What? Bent. Bentara. Yes. Right. Then, mm, do you follow art subjects for your A levels? Yes, sir. I'm Right. following art subjects. right. ඇත්තටම අන්න හරි. හිමාංශි හොයා හොඳයි. ඒ කියන්නේ එයාට හොඳයි. කියන්නේ හේතුව මොකද්ද කියන්න. දැන් මම අහපු ප්‍රශ්නේ මොකද්ද? මම එයාගෙන් ඇහුවේ ඔයා ආර්ට් සබ්ජෙක්ට්ස් නේද ෆලෝ කරන්නේ ඒ ලෙවල් වලට කියලා. ඊට පස්සේ එයා yes sir කියලා කියලා එයා සම්පූර්ණ වාක්‍යකින් ආපහමට උත්තරේ දුන්නා. එයා සම්පූර්ණ වාක්‍යයක් කිව්වා. මොකද්ද? yes sir I am following නැත්නම් I am doing art subjects for my A level කියලා. ඇත්තටම ඒක හොඳයි. අනිතාටත් ඇත්තටම ආදර්ශයක් හොඳයි. ඒ කියන්නේ මම කියන්න කලින් එයා ඒක කිව්වා. ඒ කියන්නේ අහන ප්‍රශ්නේම චුට්ටක් වෙනස් කරලා ඔයාලට උත්තරේ දෙන්න පුළුවන් මේ ප්‍රශ්නෙම්ම. right? අන්න ඒක හොඳයි. හරි. ඊට පස්සේ right. Then what is your school, Himashi? Gamini National College. Right. Then is it a boys' college or not? Is it mixed or a girls' college? Next, Right. Then who is your best friend? my best friend is Panjali and Panchali. Dilmi. Right. Uh, don't get angry with me, Panchali. Right? Panchali asked me not to tell the name. Right? She told me that you like to speak in English with me here. Is it true? Yes, sir. Right. It's so cool. That means it's so wonderful. That means we can say anything like that. අපිට ඒ වගේ ඕන දෙයක් කියන්න පුළුවන්. ඔය ෆිල්ම් වල එහෙම කියන්නේ that's so cool boy. එහෙම කියන්නේ. ඒ කියන්නේ ඒක නම් නියමයි කියන්නේ. ඇත්තටම හොඳයි සතුටුයි. ඒ කියන්නේ කතා කරන්න ආසාවෙන් ඉන්නවා කියලා අහන්නත් සතුටුයි. මොකද කතා කරන්න පටන් ගන්නවා කිව්වම ලීව් වෙන ළමයි ගොඩක කතා කරන්න ආසයි කිව්වහම ඉතින් හරි වටිනවා. right? හරි. then Panchali. හිමාෂි ලයින් එකේ ඉන්නවම right? Panchali. Yes, sir. Right. Now I give you the chance to speak English with your friend. Right? Ask something about her. කැඩිය හුනේ හරියට ආයි කියන්න Right. පුළුවන්ද? I am going to give you the chance. මම ඔයාට අවස්ථාව දෙන්න යන්නේ ඔයාගේ යාළුවාගෙන් ප්‍රශ්නයක් අහන්න. ඔයාට පුළුවන් ඕන ප්‍රශ්නයක් අහන්න. right? ඉංග්‍රීසි වලින් චුට්ට ප්‍රශ්නයක් අහන්නකෝ බලන්න. යාළුවාගෙන්. මොනවද? හිමාෂි අහන්න නැත්නම්. එදා ඔයාලට මතක ඇති කවුද ඇඹිලි පිටියේ ළමයි 4 දෙනෙක් එදා කතා කරා. විශ්මි, මදුෂානි, අරුණෝදයා, නෙත්මි මං හිතන්නේ. ඔව්. ඒ 4 දෙනා එදා කතා කරේ සෞමි එහෙම එක්ක. ආය කමන්නේ මම අහන්නම්ක එහෙනම්. අහන්න මුකුත් නැත්නම් ඉතින් හොඳම යාළුවෝ එක්ක එහෙම මුකුත් නැහැනේ නේද? තියනවාස කියන්න බෑ එහෙමනේ. ඔක්කොම කියනවා හිමාෂිට. ඔව් ඒක තමයි. මේ කියන්න නම් දේවල් තියෙනවා කියලා බෑ නේද? ඉස්කෝලේ යන්න බැරි. ඔව්. හරි. හරි මම සාමාන්‍යයෙන් අහන ප්‍රශ්න ටිකක් හරි. හිමාෂි, can you cook rice? Yes, sir, I can. Then as a dish, what can you cook? Can you cook meat or fish? No, sir, can't. Can you cook meat or fish? Something like that. Can't cook both. You can cook both. Right, it's okay. Then you will have to practice then, no? පුරුදු වෙන්න වෙයි. To get married. Yes, sir. Right. Then he would slap you if you say that I can cook the both on that day. You could tell me it before I marry you in that way. දැන්ද මට කියන්න කලින් කියන්න තිබ්බනේ කියලා එහෙම.
right. මම නිකන් කිව්වේ. හරි. එහෙම වෙන්නේ නැහැ. හරි. Does it rain there, Himashi? No, sir. Right. Then your schools are open. Yes, sir. Right. Then you are in grade 12, no? Or 13? Yes. 12th. 12. 12, right. Then you face your exam next year. Yes, sir. Right. And then do you follow Sinhala, BC and geography? No, sir. Sinhala, me and dancing. Right. You do dancing. Then what does Panchali do? I don't ask from Panchali. මම පංචාලිගෙන් අහනවා නෙමෙයි. හිමාශිගෙන් අහන්නේ. පංචාලි මොනවද කරන්නේ? Subjects. ඔයා කරන්නේ ඒවමද? No, sir. History, media, and drama. Right. මම මෙහෙම ප්‍රශ්නයක් අහුවත් බලන්න චුන තේරෙනවද කියලා. What Panchali has selected, right? Instead of කියලා කියන්නේ වෙනුවට. Instead of dancing. What's your answer? She's like to drama very much. Right. Then she has selected drama instead of dancing. Yes, sir. Right. හරි. ඔන්න අලුත් වචනයක් කියන්නේ මේක ඔයාලා සමහරට අහලා තියෙනවා වෙන්න පුළුවන්. Instead of කියලා කියන්නේ වෙනුවට කියන තේරුම. right? අපි ඒතකොට ඔය කියන්නේ කිසියම් දෙයක් වෙනුවට දෙයක් කරනවා නම් අන්න වෙනුවට කියන තේරුම ගන්න අපි මේ instead of කියන වචනේ. right. Himashi, then tell me, what is your ambition? I am to be a teacher. I didn't hear. My ambition is to be a dancing teacher. Dancing teacher. Right. Yeah. Then there are so many vacancies in the country for dancing teachers, no? Yes, sir. Right. Then you can easily find your job. Then Panchali, what's your ambition? To become an actress? Yes, sir. Wow. Then we will be able to see our Panchali in teledramas and films and stage plays and everywhere, no? In the TV. Then to what do you like? If you get a chance to act in a teledrama or in a film or in a short movie or somewhere. Films, right? Then don't you try to appear in teledramas? In TV? No, sir. Why don't you like? If you get I don't like. right. If you make an agreement with Dherana, you can right? You can spend, as I think, 10 years with Dherana, with the episodes and shooting and with those everything. Right? Because the episodes run at least over 1,000, no? In Dherana. Then do you watch TV? No, sir. No? Don't tell lies. I know that you watch. No. Himashi, is she saying the truth? Yeah, ඇත්තද කියන්නේ? No, sir. She lies. Right. She lies. Panchali, you can't hide from your friend, no? I caught you. Allagatta. Then Panchali, what is your favorite teledrama? Don't tell lies. Now you can't say that you don't watch. Nadagam Karyo. Right. It's if you watch such dramas, actually it is nice. Pale වගේ dramas බලනවා නම් හොඳයි ඇත්තටම. Right? බලන්න තියෙන දේවල් හරි අඩුයි දැන්. ඒ වගේ ඩ්‍රාමා බලන්න කියලා තමයි ක්ලාස් එකෙන් කියන්නේ. ආයෙන TV බලන්නේ නැහැ කිව්වේ. බොරුනේ.
එහෙම බලන්නේ නැහැ. මම මේක හැමදාම බලන්නේ නැහැ. සමහර දවසට බලනවා. Then Himashi, what is your favorite teledrama? Kisa. Kisa, right. Then Panchali, don't you watch Kisa? No. channel එක අහුවෙන්නේ නැහැ. Otherwise you will also watch, no? එහෙම නැති වුණා නම් ඔයත් බලයි. Yes, sir. Right. Then how long is it your friendship, Himashi and Panchali? How long is it? කොච්චර කාලද යාළුකමට ඔයාලගේ? best friends ලා වෙලා 3 years වගේ. නැත්තම් යාළුවෝ වෙලා 12 years වගේ තියෙනවා. right. ඒ කියන්නේ best friends ලා වුණා කියලා මේ ලොකුවට මොන හරි එහෙම නෙවෙයි. ඒ කියන්නේ මේ අපි එක වසරේ ඉඳලා එක ක්ලාස් එකේ. එහෙම ෆිට නැහැ. එහෙම දැන් ළඟදිද කියන්නේ දැන් අවුරුදු 3ක් විතර. අපි 9 වසරේදී වගේ තමයි මේ හොඳම යාළුවෝ වගේ. හරි. දැන් ඊට පස්සේ එකම පන්තියේද ඉන්නේ නේ? ඔව් ආර්ට් එක ක්ලාස් එකේද? ඔව්. Then have you got only then Panchali, do you have only Himashi as your friend or do you have a gang of girls? යාළුවෝ ගොඩක් ඉන්නද නැත්නම් එයාගේ ගතිගුණ තමයි. යාළුවෝ ගොඩක් එක්කද ඉන්නේ ඔයාලා නැත්නම් ඔයාලා දෙන්න විතරක් ඉන්නවද සාමාන්‍යයෙන්? නිතරම නෑ ගොඩක් එක්ක ඉන්නවා. හැමෝත් එක්කම ඉන්නවා. මුළු ක්ලාස් එකේම ළමයි එක්ක ඉන්නවා. වැඩිපුර ආරෙත් එක්ක. Then Himashi, don't you like to what? Tell us the secret of Panchali. Then we can blackmail her. Himashi. No, sir. Don't tell lies. I know that you know many secrets of Panchali. Just tell me one. ඔව් මෙතන කියන්න බෑනේ sir. Right. Then text me in private chat, okay? Right. Then Himashi, are you a night killer? Yes sir. I'm a night killer. Right. හරි. මම දැන් ඒක කියන්නම්. දැන් මොකද මේ අලුතෙන් join වෙන ළමයිනොත් අපි night killer group එකට add කරගන්න ඕනේ. දැන් මේ group වලින් ටික මොකද අපි night killers group එකේ ගොඩක් දේවල් කරන්න හිතාන ඉන්න ඉස්සරහට. ඉතින් ඒ දේවල් වලට ලොකු කට්ටියක් ඕන නිසා හරි. එතකොට මේ මෙතන අලුතෙන් join වුණ එහෙමනම් දැනට night killer කෙනෙක් නොවි ඒ group එකේ ඒ කියන්නේ ඒ group එකට සම්බන්ධ වෙන්න බැරි වුණ ළමයෙක් ඉන්නවා නම් ඔයාලා කරන්න තියෙන එකම දේ තමයි අපේ secret code එක එහෙම නැත්නම් අපේ ඒ night killers group එකට ඇතුළත් කරගන්න සුදුසුකම. ළමයි කීප දෙනෙක්ම මේ night killers group එකට මාව add කරන්නකෝ කියලා කිව්වට මම add කරන්නේ නැහැ කවුරුවත්. මෙන්න මේ විදිහට කිව්වොත් විතරයි මම ඔයාලව add කරන්නේ. Right? ඒක දන්නව නේද? Himashi, what is that? I am a night killer. Right. Yes. හරි. ඔයාලට chat එකේ බලා ගන්න පුළුවන් I am a night killer කියලා ඔයාලා මට message එකක් එව්වොත් මම ඔයාලව අනිවාර්යෙන්ම add කරනවා ඒ group එකට. Right? මොකද අපි night killers group එකේ ඉස්සරහට ලොකු campaign එකක්. දැන් ලොකු වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. තව තප්පර 30කින් විතර disconnect වෙයි ඔයාලව. ඊට පස්සේ ආපහු join වෙන්න අපි තව විනාඩි 20 තව විනාඩි 12:00ට අපි නතර කරනවාද? right disconnect වුණාට පස්සේ ආපහු ඔයාලා